අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ ප්‍රක්ෂිප්ත ගැන. හරි. ප්‍රක්ෂිප්ත ගැන කතා කරන්න ගියාම මුලින්ම ප්‍රක්ෂිප්තයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. හිතලා බලන්නකෝ දැන් ප්‍රක්ෂිප්ත ෆිසික්ස් වලත් ඉගෙනගෙන තියෙනවා. මොකද්ද ප්‍රක්ෂිප්තයක් කියන්නේ කියලා? ප්‍රක්ෂිප්තයක් කියන්නේ මොකද්ද? හරි. සමහර අය කියන මෙහෙම වක්‍ර මාර්ගය කියන්නේ එක ප්‍රක්ෂිප්තයක් කියලා. හරි. එහෙම නෙමෙයි. ලියාගෙන ප්‍රක්ෂිප්තයක් කියලා කියන්නේ ගුරුත්වය යටතේ නිදහසේ චලනය වන පරිදි ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුවක චලිතය ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුවක චලිතය ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුව ගුරුත්වය යටතේ නිදහසේ චලනය වන පරිදි ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුවකට ප්‍රක්ෂිප්තයක් ලෙස හඳුන්වනවා. ආයි බලාගෙන ලියුපේ හරියට කියලා ගුරුත්වය යටතේ නිදහසේ චලනය වන පරිදි ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුව තමයි ප්‍රක්ෂිප්තයක් කියලා හඳුන්වන්නේ. ප්‍රක්ෂිප්තයක් කියන්නේ වස්තුවක්. ඒ කියන්නේ ගුරුත්වය යටතේ නිදහසේ චලනය වෙන පරිදි. ඔයගොල්ලෝ ෆිසික්ස් වල ඉගෙනගෙන තියෙනවා. හරි. එහෙනම් දැන් අපි ප්‍රක්ෂිප්තයක් කියන එක දන්නවා. ප්‍රක්ෂිප්තයක් කියන්නේ ගුරුත්වය යටතේ නිදහසේ චලනය වන පරිදි ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුවකට තමයි අපි ප්‍රක්ෂිප්තයක් කියලා කියන්නේ. අපි මීට කලින් ඉගෙනගෙන තියෙනවා. ගුරුත්වය යටතේ සිරස් චලිතය. මේකෙදි ආරම්භක ප්‍රවේගය දිශාව ගුරුත්වජ ත්වරණයට සමාන්තරයි. ආරම්භක ප්‍රවේගයේ දිශාව ගුරුත්වජ ත්වරණයට සමාන්තරයි. හරි? ඒක අපි හදාරලා තියෙනවා. හරි? බලගන්න. ආරම්භක ප්‍රවේගයේ දිශාව. ලියගන්න ඊළඟට රුලක් කරලා ගුරුත්වජ ත්වරණය සිරස්ව පහළට ක්‍රියා කරනු ලබන අතර මෙහි අගය තත්පර වර්ගයට මීටර් ජීවේ. හරිනේ? ගුරුත්වජ ත්වරණය සිරස්ව පහළට ක්‍රියා කරනු ලබන අතර එහි අගය තත්පර වර්ගයට මීටර් ජීවේ. මේක අරගන්න. අපි මීට කලින් කළා ආරම්භක ප්‍රවේගය ගුරුත්වජ ත්වරණයට සමාන්තර නම් එහි චලිතය සරල රේඛීයයි. ඒ කියන්නේ සිරස්ව ඉහළට හරි සිරස්ව පහළට හරි ප්‍රක්ෂේපණය කළොත් එහි චලිතය සරල රේඛීයයි. ඒ කියන්නේ පෘථුවියට සාපේක්ෂව. හරි? පෘථුවියට සාපේක්ෂව බැලුවොත් එහි චලිතය සරල රේඛීයයි. ළඟට රුලක් කළා ආරම්භක ප්‍රවේගය ගුරුත්වජ ත්වරණයට සමාන්තර විට
ප්‍රවේගය ගුරුත්වජ ත්වරණයට සමාන්තර විට වෙනෙහි චලිතය සරල රේඛීය වේ. ඒක පෘථුවියට සාපේක්ෂව එහෙම වෙන්නේ පෘථුවියට සාපේක්ෂව. හරි? පෘථුවියට සාපේක්ෂව. ආරම්භක ප්‍රවේගයේ ගුරුත්වජ ත්වරණයට සමාන්තර නම් එහි චලිතය සරල රේඛීය. ඔයගොල්ලෝ දන්නවනේ මෙහෙම උඩට ගිහිල්ලා පල්ලෙහාට යනවා. හැබැයි ඒක පෘථුවියට සාපේක්ෂව. මේ අපි හිතන්නේ නැති දෙයක් තියෙනවා. හරි? දැන් ඕගොල්ලෝ මෙතන ඉඳලා බෝලයක් ප්‍රක්ෂේපණය කරුවොත් ආයි මෙතෙන්ට මෙනවනේ. නේද? සිරස් ඉලට ප්‍රක්ෂේපණය කළාම ඉතින් පෘථුවිය එක තැන තියෙන්නේ නැහනේ. ටික වෙලාවකින් මේ A කියන ලක්ෂය තියෙන්නේ මේ වගේ තැන. එතකොට මෙතනින් මෙහෙන් ප්‍රක්ෂේපණය කරපු එකයි මෙතෙන්ට මෙනවනේ. නේද? පෘථුවිය නිශ්චල නැහැනේ, භ්‍රමණය වෙනවනේ. මෙතනින් ප්‍රක්ෂේපණය කළාම ආයි මෙතෙන්ටම එන්න නම් මේ A කියන ලක්ෂය මෙතන තියෙන්නේ නැහැ, මේ වගේ තැනකනේ තියෙන්නේ. ආයි මෙතෙන්ට එනවා. පෘථුවියෙන් පිට ඉඳලා බලුවාම මේකේ චලිතය සරල රේඛීය නැහැ. අපි සාපේක්ෂ චලිතයේදී කතා කරන්නේ. චලිතය එක එක්කෙනාට පේන විදිහ වෙනස්. පෘථුවියේ ඉඳලා බැලුවොත් ඕගොල්ලන්ට පේන්නේ ආරම්භක ප්‍රවේගය ගුරුත්වජ ත්වරණයට සමාන්තර නම් ඒ කියන්නේ සිරස් ඉහළට නැත්නම් සිරස් පහළට නම් අපිට පේන්නේ මෙහිම රේඛීය චලිතයක් විතරයි. ඉතින් අපි ඔක්කොම චලිත සලකන්නේ පෘථුවියට සාපේක්ෂව කියලා නැත්නම් පෘථුවියට සාපේක්ෂව. හරි? ඉතින් මේ ගැන එච්චර හිතන්න යන්න එපා. කොහොමද පෘථුවියට සාපේක්ෂව තමයි අපි මේක ගැන කතා කරන්නේ. ඕන පද්ධතියට සාපේක්ෂව කතා කරන්න පුළුවන්. දැන් කතා කරන්නේ පෘථුවියට සාපේක්ෂව. හරි? ඊට පස්සේ ලියගන්න. රුලක් කරලා ආරම්භක ප්‍රවේගය ගුරුත්වජ ත්වරණයට අසමාන්තර විට ආරම්භක ප්‍රවේගය ගුරුත්වජ ත්වරණයට අසමාන්තර විට අංශුවක චලිතය ආරම්භක ප්‍රවේගය ගුරුත්වජ ත්වරණයට අසමාන්තර. හරි. ආරම්භක ප්‍රවේගයේ ගුරුත්වජ ත්වරණයට අසමාන්තර විට අංශුවක චලිතය සරල රේඛීය නොවේ. එහි චලිතය වක්‍ර පතයක ගමන් කරයි. ඔගොල්ලෝ දන්නවා ගුරුත්වජ ත්වරණයේ සිරස්ව පහළට ආරම්භක ප්‍රවේගයේ ගුරුත්වජ ත්වරණයට අසමාන්තරව මෙහි පතය වක්‍ර මාර්ගයක යන්නේ කියලා. හරි? right. එතකොට අපි u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කළොත් තිරසට තීටානතව මේකේ ගමන් මාර්ගයේ වක්‍ර වෙනවා. හරි? ඒකේ පතය සමීකරණය මොනවද කියලා පස්සේ අපි සාකච්ඡා කරමු. හැබැයි මේ උපකල්පන මත හදන්න. ඔයගොල්ලන්ට ගන්න බෑ බෝලයක චලිතය. බෝලයක චලිතය ගත්තොත් ඒකේ සැලකිය යුතු මාන තියෙනවා. ඒ කියන්නේ මේකේ මාන කියන්නේ ඔය අර ඊටකනේ මේකට පරිමාවක් තියෙනවා. වර්ගඵලයක් තියෙනවා. මෙහෙම චලිත වෙනකොට මේ වාතාංශ වල වැඩිම නිසා මේකේ ගම්‍යතා වෙනස් වීමක් හටගෙන බලයක් හට ගන්නවා. අපි සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හදනකොට තිරස් දිශාවට දාන සමාන ut කියලානේ. ඇත්තටම වැරදි. මොකද මේ වාතාංශ වල ගැටීමක් නිසා මේ පැත්තට ඇති වෙනවා බලයක්. දැන් කුඩයක් ඕගොල්ලෝ ඉහළගෙන දිවුවොත් එහෙම ඕගොල්ලන් කුඩේ පිටිපස්සට යන්නේ. ඒ කියන්නේ වාතාංශ වැදෙන හින්දානේ. නේද? දැන් කුඩයක් ඉහළගෙන අපි දිවුවොත් එහෙම මේ කියන්නේ කුඩේ පිටිපස්සට යනවා. ඒ කියන්නේ මේ කුඩේ මේ වාතාංශ වැදීම නිසා මේ පැත්තට බලයක් හට ගන්නවා. ඒ වගේම මේ බෝලයක් මෙහෙම
ගියොත් එහෙම මෙන්න මේ තිරස් පැත්තෙනුත් මෙහෙම බලයක් හට ගන්නවා. මේ බර විතරක් නෙමෙයි. G නිසා ඇතිවන බර විතරක් නෙමෙයි තියෙන්නේ මෙයත් ඇති වෙනවා. ඒක නිසා අපි මේකෙදි චලිතය සලකන්නේ ඒ කියන්නේ අංශු වල. ඒ කියන්නේ නොගෙනිය හැකි තරම් මාන සහිත. මාන කියන්නේ දිගක් පළලක් උසක් නැති ඉතා කුඩා එකක්. එතකොට මේ අංශුවක් චලිත වෙනකොට මේවා අතරින් යනවා. ඒ කියන්නේ ගැටීම නොසලකිය හැකි තරම් ඉතා කුඩායි. ඒක නිසා අපි සලකන්නේ අංශුවක චලිතය බෝලයක චලිතය කියලා අපි සලකන්නේ. මොකද අංශුව මෙහෙම චලිත වෙනකොට ඒකෙන් වෙන බලපෑම අඩුයි. හරි? right. හරි. එහෙනම් ලියාගන්න. අපි මේක ලියාගන්න. තිරසට තීටා කෝණයකින් ආනතව u ප්‍රවේගයකින් සිදු කරන ප්‍රක්ෂිප්තයක් සලකමු. තිරසට තීටා කෝණයකින් ආනතව ප්‍රක්ෂිප්තයක් සලකමු. බලන්න ලියාගත්ත එක තිරසට තීටා කෝණයකින් ආනතව u ප්‍රවේගයෙන් සිදු කරනු ලබන ප්‍රක්ෂිප්තයක් සලකමු. හරි? මේක අපි සලකන්නේ අංශුවක චලිතය. හරි? නැත්තම් එහෙම වෙනස් වෙනවා. හරි? අංශුවක චලිතය තමයි අපි සලකන්නේ. හරි. දැන් අපි කිව්වා මේක වක්‍ර මාර්ගයක ගමන් කරන්නේ. ඒකට හේතුව බලයක් තියෙනවා mg කියලා පල්ලෙහාට බලයක් තියෙන නිසා අනිවාර්යයෙන්ම ත්වරණයක් තියෙනවා පල්ලෙහාට. ඒ ත්වරණ නිසා මේකේ සිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙනවා. සිරස් එක. තිරස් එක වෙනස් වෙන්නේ නැහැ. හරි? right. මේක අඳගන්නකො. දැන් බලන්න මේකේ මේ වක්‍රය ඔස්සේ දාන්න සමීකරණයක් නෑ අපිට. හරි? මෙහෙම මේ අංශුව මෙතෙන්ට එනකොට තිරසටත් සිදු වෙනවා චලිතයක් සිරසටත් සිදු වෙනවා. ඒක නිසා මේකෙදි අපි තිරස් හා සිරස් චලිතය වෙන වෙනම අරගෙන තමයි ගැටලුව විසඳන්නේ. ලියන්න. මෙහිදී තිරස් චලිතය සහ සිරස් චලිතය වෙන වෙනම සැලකීමෙන් තිරස් චලිතය සහ සිරස් චලිතය වෙන වෙනම සැලකීමෙන් ගැටලු විසඳනු ලැබේ. හරි. අපි මේකේ තියරි ටිකක් කරමු. ලේන මාතෘකාව. දැන් සිම්පල් t කාලයකදී ගමන් කර ඇති තිරස් දුර සහ සිරස් උස සෙවීම. සිම්පල් t කාලයකදී ගමන් කර ඇති තිරස් දුර හා සිරස් උස සෙවීම. හඳගන්න.
තිරස් දුර x කියලා මාක් කරගන්න, සිරස් උස y කියලා මාක් කරගන්න. බලන්න. මේ වක්‍රය ඔස්සේ දාන්න සමීකරණයක් නැහැ. අපි දාන්නේ තිරස් චලිතයටයි සිරස් චලිතයටයි. එතකොට මෙන්න මේක u නේ. මේකේ තිරස් ප්‍රවේග සංරචකය. විභේදණයෙන් ගන්න පුළුවන් u cos θ කියලා. තිරස් එක. සිරස් එක එනවා u sin θ කියලා. u sin θ. සිරස් එක එනවා u sin θ කියලා. එතකොට මේ ප්‍රවේග දෙක මෙහෙම ලියා ගන්න නම් ඕනේ නැහැ. මේක විභේදනය කළොත් u cos θ u sin θ කියලා. ලියන්න. තිරස් චලිතයේ සලකා s සමානයි ut යෙදීමේ. මෙන්න තිරස් චලිතයේ සලකා s සමානයි ut යෙදීමේ. හරි බලන්න. මේක තිරස් චලිතයේ සලකලා s සමානයි ut දානවා. ඇත්තටම s සමානයි ut දාන භාගය at වර්ගය දාන්නේ. තරුණේ බිඳුවක් නිසා ඒ කැලල බිඳුව වෙලා යනවා. හරි? එහෙනම් තිරසක සිදු වෙලා තියෙන විස්ථාපනයේ x then x සමානයි තිරස් ප්‍රවේගී u cos θ වරක් t. එහෙනම් තිරස් දුර එනවා x සමානයි u cos θ වරක් t. දෙලියෙන් සිරස් චලිතයේ සලකා s සමානයි ut ධන භාගයයි at වර්ගයේදී සිරස් ඉහළට තියෙන සංරචක දාන්න. යෙදුවොත් මේ s කියලා කියන්නේ සිරස් විස්ථාපනයේ y. එනවා u වල ගෙනවා u sin θ වරක් t ධන භාගයක්. ත්වරණය කියන්නේ g. ඔයගොල්ලෝ දන්නවා සිරස්ව පහළට ත්වරණය තියෙන්නේ. අපි මේ ඊතලෙන් කියන්නේ සිරස්ව ඉහළට දානවා කියලා නෙමෙයි, සිරස්ව ඉහළට තියෙන සංරචක ධනයි කියන එක. ත්වරණයේ තියෙන සිරස්ව පල්ලෙහාට නිසා ඒක ඍණ g කියලා එනවා t වර්ගය. හරි? එහෙනම් මේකෙන් උත්තර එන y සමානයි u sin θ වරක් t ඍණ භාගයයි gt වර්ගය. ඊළඟ බලන්න. මේකට ප්‍රක්ෂිප්ත පාඩමටම තියෙන්නේ ත්‍රිකෝණමිතිය තියෙනවා, වර්ගජ සමීකරණ තියෙනවා, වර්ගජ ශ්‍රිත තියෙනවා. අවකලනය පාවිච්චි කරන්නත් පුළුවන්, සරල රේඛා පාවිච්චි කරන්නත් පුළුවන්. ඇත්තටම මැක්ස් කරන කෙනෙකුට, පියෝ මැක්ස් කරන කෙනෙකුට මේ දෙකෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. මේ දෙකෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. මේ x කියන්නේ ඕනම t කාලයකදී තිරස් දුර. y කියන්නේ ඕනෑම t කාලයකදී සිරස් උස බලා ගන්න. අපිට මේක අපි පස්සේ කතා කරනවා. මම මේ නිකන් කියන්නේ මේ ටික. මේ මෙන්න මෙතෙන්දී y වලගේ බිඳුවයිනේ. මෙන්න මෙතෙන්දී y වලගේ බිඳුවයි. මෙතනත් y බිඳුවයි, මෙතනත් y බිඳුවයි. y ට බිඳුව දාපු ගමන් y බිඳුව වන අදාළ කාලයන් දෙක එනවා. එකක් තමයි මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගත වන කාලය, අනිත් එක මේ ආරම්භක කාලය. ඔය දෙක වෙනවා. හරි? එතකොට ඒ කාලේ මෙතෙන්ට දැම්මහම මෙන්න මේ තිරස් දුර අපි තිරස් පරාසය කියලා කියනවා. ඒක හොයන්නත් පුළුවන්. ඇත්තටම මේ සමීකරණ දෙකෙන්ම කරන්න පුළුවන්. හරි? ඕගොල්ලෝ දන්නවා x වෙනස් වෙනවා කවුරු එක්කද? t එක්ක. මේ x වෙනස් වෙනවා t එක්ක. එහෙනම් මේක x විසින් අවකලනය කළොත් dx යට dt එනවා u cos θ නියතයක්නේ. t වල අවකලන එකයි. එතකොට බලන්න අර තිරසට s සමානයි ut දෙනවා වගේ.
මේක අවකලනය කළොත් වෙනවා dy අර dt u sin theta t වල අවකලනය 1යි ඍණ භාගයක් g t වර්ගයේ අවකලනය 2යි t. ඒක අවකලනය කළාම වෙනවා u sin theta ඍණ gt කියලා. ඒ කියන්නේ සිරස් ප්‍රවේග සංරචකය. ඇත්තටම අපිට අවකලනය පුළුවන් නම් ත්‍රිකෝණමිතිය පුළුවන් නම් වර්ග සමීකරණ සුද්ධ පුළුවන් නම් ඕගොල්ලන්ට මේක දැනගත්තා නම් හරි. නමුත් අපි වෙන වෙනම හදමු මොකද අවකලනය හරියට මතක නැති අය ඉන්නෝනේ. ඒක නිසා වෙන වෙනම හදමු. හරි. එහෙනම් මේ දෙක ලියාගන්න. ඕනෑම t කාලයකදී ගමන් කරලා තියෙන තිරස් දුරයි සිරස් උසයි. හරි. right. එහෙනම් ඊළඟ මාතෘකාව ලියාගන්න. හරි. ලියාගන්න. සිම්පල් t කාලයකදී ලබා ගන්නා ප්‍රවේගය. සිම්පල් t කාලයකදී ලබා ගන්නා ප්‍රවේගය. හරි. බලන්න මේක වක්‍ර මාර්ගයේ කෙනකොට මෙහෙම එනකොට මේ ප්‍රවේගයේ තියෙන ස්පර්ශකයේ ඔස්සේනේ. ප්‍රවේගයේ තියෙන ස්පර්ශකයේ ඔස්සේ. එතකොට මෙන්න මේ පැත්තට තියෙන්නේ. හරි. අපි නමුත් මේකේ සලකන්නේ තිරස් එකයි සිරස් එකයි. එහෙනම් තිරස් ප්‍රවේග සංරචකයක් වෙනම තියෙනවා සිරස් එකක් වෙනම තියෙනවා. ඕගොල්ලෝ දන්නවා තිරසක ත්වරණයක් නැහැ. ඒක නිසා තිරස් ප්‍රවේග සංරචකයේ u cos θ. ලියන්න. තිරස් ප්‍රවේග සංරචකයේ වෙනස් නොවන අතර මෙය u cos θ ම වේ. u cos θ ම වේ. මේ u cos θ ම වේ. දැන් නමුත් සිරස් එක වෙනස් වෙනවා. හේතුව ත්වරණයේ තියෙන සිරස් පල්ලෙහානේ. ත්වරණයක් තියෙනවා නම් ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ලියන්න. සිරස් චලිතයේ සලකා v සමාන u ධන at. at යෙදීම. සිරස් චලිතයේ සලකා v සමාන u ධන at යෙදීම. ලියන්න. මේ උඩට ඊතලයේ ගහන්නේ සිරස් විහිලට තියෙන සංරචක ධනයි කියලා කියන්නේ. එන v සමාන u ධන at. හරි. එහෙනම් v කියන්නේ අපි v කියලා ගමු. මෙතෙන්දි ප්‍රවේගය v. u වල ගේනවා u sin θ. සිරස් එකනේ. u sin θ. එකතු කිරීම ඍණ gt. එහෙනම් v සමානයි u sin θ ඍණ gt. හරි. එහෙනම් සිම්පල් t කාලයේදී මෙයා වෙනස් වෙන්නේ නැහැ. u cos θ තමයි. මෙයා u sin θ ඍණ gt කියලා මාක් කරගන්න. ඕනෑම t කාලයකදී ලියන්න. මාතෘකාව ලියගන්න ඊළඟ එක. ලියගන්න. මේක අඳගන්න. අඳලෙන්න නැත්නම් මේක අඳගන්න. ලියගන්න. මාතෘකාව. සිම්පල් t කාලයකදී චලිත දිශාව සෙවීම. සිම්පල් t කාලයකදී චලිත දිශාව සෙවීම. බලගන්න. චලිත දිශාව කියලා කියන්නේ ප්‍රවේගයේ දිශාව. ඕනෑම වස්තුවක චලිත දිශාව කියන්නේ ප්‍රවේගයේ දිශාව. ලියගන්න. චලිත දිශාව යන ප්‍රවේගයේ දිශාවයි. චලිත දිශාව යන ප්‍රවේගයේ දිශාවයි. මෙය සෑම විටම වක්‍රයට අඳිනු ලබන ස්පර්ශකය ඔස්සේ
ස්පර්ශකයන් ඔස්සේ වක්‍රයට අඳිනු ලබන ස්පර්ශකයන් ඔස්සේ පිහිටයි. ස්පර්ශකයන් ඔස්සේ පිහිටයි. ස්පර්ශකයන් ඔස්සේ පිහිටයි. හරි. දැන් හොඳට මතක තියාගන්න. චලිත දිශාව කියන්නේ ප්‍රවේගයේ දිශාව. ඕනම වෙලාවක චලිත දිශාව හොයන්න කිව්වොත් ප්‍රවේගයේ දිශාව හොයන්න ඕනේ. එහෙනම් ප්‍රවේග දෙක. අපි දන්නවනේ තිරස් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියලා. හරි? එහෙනම් මේක අපි ඉස්සෙල්ලා හෙව්වා. එහෙනම් මේක ලියාගන්න මෙහෙම. මේක u cos theta. මේක එනවා v සමානයි u sin theta ඍණ dt කියලා. ලියගන්න මේක. එනවා v සමාන u sin theta ඍණ dt කියලා. චලිත දිශාව කියන්නේ මෙන්න මේ දෙකේ සංප්‍රයුක්තය. මෙතෙන්දි තිරස් එක u cos theta මේක v කියන එක එනවා ඒ විදිහට. එහෙනම් මෙන්න මේ සංප්‍රයුක්ත දිශාව තමයි චලිත දිශාව. මේක ඇල්ප කියලා ගත්තොත් tan ඇල්ප සමානයි tan ඇල්ප කියන්නේ සම්මුඛ පාදය බෙදීම් බද්ධ පාදය. මෙන්න මේ දුර කියන්නේ මේ දුර v බෙදීම u cos theta. එහෙනම් tan alpha සමානයි u sin theta ඍණ gt බෙදීම u cos theta. clear? චලිත දිශාව. මේක ඇත්තටම තියෙන්නේ සිම්පල් t කාලයකදී. මෙන්න මෙතන ගත්තොත් මෙන්න මේ ස්පර්ශකයක් තියෙනවා. මෙන්න මෙතෙන්දී අපි ස්පර්ශකයක් කියනවා. මෙන්න මේ කෝණය තමයි අල්ප කියලා කියන්නේ. හරි? වක්‍රය. මෙන්න මෙහෙම මේක තමයි පෙත ගමන් මාර්ගය. මෙන්න මේ t සිම්පල් t කාලේ කියන්නේ මෙතන ගත්තොත් මෙන්න මෙතෙන්දී ස්පර්ශකයක් ඇන්දොත් මෙන්න මේ ස්පර්ශකයේ ඔස්සේ තමයි මෙතෙන්දී චලිත දිශාව තියෙන්නේ. හරි? එතකොට මෙන්න මේ ස්පර්ශකය තිරසත් එක්ක හදන කෝණය අල්ප කියලා ගත්තොත් අපිට චලිත දිශාව ගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී. හරි? චලිත දිශාව කියලා කියන්නේ මොකේ දිශාවද? ප්‍රවේගයේ දිශාව. ප්‍රවේග කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ওই දෙකේ සංප්‍රයුක්තය තමයි ගන්න. හරි? හරි. එහෙනම් මෙන්න මේක අතට ගන්න. බලන්න. චලිත දිශාව කියන්නේ ප්‍රවේගීය දිශාව. ප්‍රවේගීය දිශාව කියන්නේ මොකද්ද? වක්‍රයට අඳිනු ලබන ස්පර්ශකයේ දිශාව. මෙතෙන්දී ප්‍රවේගීය දිශාව කියන්නේ මේ වක්‍රයට ස්පර්ශකයක් ඇඳුත් ඒ ස්පර්ශකයේ ඔස්සේ තියෙන්නේ. හරි? එහෙනම්
ඒක හොයන්න පුළුවන්. මොකෙන්ද? චලිත දිශාව ලැබුවොත් සිරස් ප්‍රවේග සංරචකය හොයන්න, තිරස් එක හොයන්න. මේ දෙකේ සංප්‍රයුක්තයේ දිශාව තමයි චලිත දිශාව. මේ සංප්‍රයුක්තයේ තියෙන්නේ ස්පර්ශකයේ ඔස්සේ. හරි? එහෙනම් මූලික වශයෙන් ওই ටික දැනගන්න ඕනේ. ඕගොල්ලන්ට මේකෙන් ඕනනම් අපෝහණය කරන්න පුළුවන්. ආරම්භයේදී චලිත දිශාව. ආරම්භයේ චලිත දිශාව මොකද වෙන්න ඕනේ? තීටානේ. නේද? එහෙනම් අපිට එන්න ඕනේ ඒකේ ටැන්ජන් එක ගත්තොත් මේ දිශාව කියන්නේ තීටා. ඒකේ ටැන්ජන් එන්න ඕනේ ටැන් තීටා කියලා. ආරම්භයේදී කාලය කීයද? පටන් ගන්නකොට කාලය කීයද? බිඳුවයි. මෙතෙන්දී කාලය කීයද? බිඳුවයි. තීටා බිඳුව ආපු ගමන් u sin තීටා බෙදීම u cos තීටා. u ට u කැන්සල් වෙනවා. tan alpha සමානයි tan තීටා. ඒ කියන්නේ තීටා සමානයි alpha. ඒ කියන්නේ alpha සමානයි තීටා කියලා එනවා. හරි? ඔය විදිහට අපෝහණය කරන්න පුළුවන්. හරි. එහෙනම් මේකත් හරිනේ. ඊළඟ ඊළඟ එක කරමු. පියාසර කාලයේ සිවීම. පියාසර කාලයේ සිවීම. පියාසර කාලයේ සිවීම. දැන් මේ පියාසර කාලය කියලා කියන්නේ මෙතන ඉඳලා ප්‍රක්ෂේපණය කළාම තිරස් තලයක ඉඳලා ප්‍රක්ෂේපණය කළාම ඒ තිරස් තලයටම නැවත වැටීමට ගතවන කාලය. තිරස් තලයක ඉඳලා මෙහෙම ප්‍රක්ෂේපණය කළොත් නැවතත් එන තිරස් තලයටම වැටීමට ගතවන කාලයට තමයි අපි කියන්නේ පියාසර කාලය කියලා. හරි? මෙතන ඉඳලා ප්‍රක්ෂේපණය කළාම දැන් ග්‍රවුන්ඩ් එක ගත්තොත් එහෙම අපි හිතමු පොළොව මට්ටමේ තියෙනකොට බෝල් එකට ගැහුවොත් ආයි ග්‍රවුන්ඩ් එකටමයි වැටෙනවනේ. මෙහෙම වැටෙන්න ගතවන කාලයට තමයි පියාසර කාලය කියලා කියන්නේ. ලියාගන්න. ලියන්න. තිරස් තලයක ඇති ලක්ෂයක සිට. තිරස් තලයක ඇති ලක්ෂයක සිට. ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුව. ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුව. වස්තුව නැවත තිරස් තලයටම වැටීමට ගතවන කාලය පියාසර පියාසර කාලය. මේකදී අපි ගන්න සිරස් චලිතය. මෙතන ඉඳලා ප්‍රක්ෂේපණය කළාම ආයි එන්න උස වැඩි වෙලා ආයි එන්න උස අඩු වෙලා මෙන්න මෙතෙන්ට එනකොට සිරස් විස්ථාපනය කීයද? බිඳුව. සිරස් විස්ථාපනයේ විශාලත්වය කීයද? බිඳුව. එන්න වැඩි වෙලා ආයි එන්න අඩු වෙලා මෙතන තියෙනකොට බිඳුව වෙනවා. මේ බිඳුවයි එන්න උස වැඩි වෙනවා. ආයි එන්න උඩ අඩු වෙලා මෙතෙන්ට බිඳුව වෙනවා. ලියන්න. සිරස් චලිතයේ සලකා S සමානයි ut ධන භාගයයි at වර්ගයේ යෙදීමෙන් දාන මේක S සමානයි ut ධන භාගයයි at වර්ගයේ සිරස්ව ඉහළට තියෙන සංරචක තමයි. එහෙනම් මෙතෙන්ට එනකොට විස්ථාපනයේ බිඳුවයි විශාලත්වය. එහෙනම් ලියාගන්න u S වලගේ බිඳුවයි. සිරස් චලිතයනේ u sin theta වරක් t ධන භාගයයි ත්වරණය එන්නේ ඍණ. ත්වරණය එන්නේ ඍණ. හරි. එහෙනම් අපි මේක දෙකෙන් වැඩි කරගමු. එතකොට එනවා 2u sin theta වරක් t ඍණ gt වර්ගය. මේක දෙකෙන් වැඩි කරගත්තොත් 2u sin theta වරක් t ඍණ gt වර්ගය. මේ පැත්තේ බිඳුව මේ පැත්තේ තිබ්බත් එකයි එහා පැත්තේ තිබ්බත් එකයි. ලේක.
සමීකරණ විසඳනකොට වීගිය පද වලින් බෙදන්න බෑ. හැබැයි මේකේ නම් පුළුවන් පස්සේ හේතුව කියන්න. සාධාරණ විදිහට නම් පොදු සාධක එළියට ගන්න. t එකක් පොදු එළියට ගන්න. 2u sin t කරන gt සමානයි බිඳුව. මේ දෙකෙන්ම t තියෙනවනේ. t වර්ගය කියන්නේ t වරක් t. t එළියට ගත්තොත් 2u sin θ කියන gt කියලා. හරිනේ? දැන් ඔයගොල්ලෝ දන්නවා ගුණිතයක් බිඳුවට සමාන වෙනකොට එක්ක මුල් එක බිඳුවයි නැත්නම් දෙවෙනි එක බිඳුවයි. එන t සමානයි බිඳුව වූ 2u sin θ ඍණ gt සමානයි බිඳුව. මේක බලා ගන්න දැන් t සමානයි බිඳුව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ විස්ථාපනය බිඳුවට අදාළ කාල දෙකක් ඇවිල්ලා. මොකද්ද t බිඳුව කියන්නේ? ආරම්භක අවස්ථාව. එතකොට ඕගොල්ලෝ හිතන්න එපා මේ නිකන් අර ආතල් එකට මේක ලිව්වා කියලා. මේ සමීකරණවල ඒවා අනිවාර්යයෙන්ම තියෙනවා. හරි? මේක හැබැයි බෙදලා දාන්න පුළුවන් t වලින්. හේතුව අපි හොයන්නේ ව්‍යාසර කාලයනේ. මෙතෙන්ට එනකොට t බිඳුව වෙන්නේ නැහනේ. ඒක නිසා මේ t වලින් බෙදලා හැදුවට වරදක් නැහැ. මම මේ හදලා පෙන්නුවේ ආරම්භක අවස්ථාවත් එනවා මේකේ. හරි? එහෙනම් t සමානයි බිඳුව මේක. මේ මොන අවස්ථාවද? ආරම්භක අවස්ථාව. එහෙනම් ව්‍යාසර කාලයෙන් උනේ මොකෙන්ද? මේකේ. මේක ලියන්න ආරම්භක අවස්ථාව මේක. එහෙනම් t සමානයි බිඳුව යනු ආරම්භක අවස්ථාවයි. t සමානයි බිඳුව යනු ආරම්භක අවස්ථාවයි. එහෙනම් මෙතෙන්දි සිරස් විස්ථාපනයේ බිඳුවයිනේ. එතකොට තමයි ඒ කාලේ ඉන්නේ මේ. එහෙනම් මේකෙන් t හෙව්වොත් ඍණ gt අනිත් පැත්තට ගියහම ධන gt. එහෙනම් t සමානයි 2u sin θ බෙදීම g කියලා. නම් ලියා ගන්න. t සමානයි 2u sin θ බෙදීම g. මගින් පියාසර කාලය ලැබේ. පියාසර කාලය ලැබේ. හරි. ලියන්න. පියාසර කාලය 2u sin θ බෙදීම g. ලියන්න මාතෘකාව. චලිතේ තිරස් පරාසය සෙවීම. චලිතේ තිරස් පරාසය සෙවීම. හරි. තිරස් පරාසය කියන්නේ මෙතන තිරස් තලයක ඉඳලා ප්‍රක්ෂේපණය කළාම නැවතත් ඒ තිරස් තලයටම වැටෙනවනේ. ඒ වැටෙනකොට තිරසට ගමන් කරලා තියෙන දුර. හරි. අපි ඒක ඔන්නම් r කියලා මාක් කරගමු. එහෙනම් ඔයගොල්ලෝ වෙනම රූපයක මෙන්න මේක මාක් කරගන්න. මේක r කියලා දාලා මේක මාක් කරගන්න. තිරස් පරාසය. මෙන්න මේක මාක් කරගන්න. මේ xy එක. මේක r කියලා මාක් කරගන්න. හරි. එහෙනම් තිරස් පරාසය කියන්නේ මෙන්න මේ දුර. හරි. එහෙනම් මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට මේ වක්‍රය ඔස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට සිරස්ව සිද්ධ වෙලා තියෙන විස්ථාපනයේ බිඳුවයි තිරස්ව සිද්ධ වෙලා තියෙන විස්ථාපනයේ කීයද r. එහෙනම් මෙයා වක්‍රයෙන් මෙතෙන්ට එනකොට තිරස්ව r දුරක් එනවා. සිරස් වෙන විස්ථාපනය සිරස් විස්ථාපනයේ බිඳුවයි කියලා එනවා. එතකොට කාලය දෙකටම එකයි. මේක තිරසට ගියත් සිරසට ගියත් කාලය කීයද? මෙයා
වෙනස් වෙන්නේ නැහැ. හරි? එහෙනම් ලියාගන්න. තිරස් පරාසය හොයන්න අපි ගන්නේ තිරස් චලිතය. ලියාගන්න. තිරස් චලිතයේ සලකා S = UT යෙදීමෙන්. තිරස් චලිතයේ සලකා S = UT යෙදීමෙන්. ඉෂ්ට දාන්න තිරස් විස්ථාපනය R තිරස් ප්‍රවේගයනවා u cos theta වරක් t හරි. දැන් බලන්න තිරස් විස්ථාපනය R = u cos theta වරක් t. මේ t කියන්නේ මෙතෙන් දෙනකොට කාලයනේ. ඒ කාලය මෙහෙම හෙව්වත් හරි සිරස් විස්ථාපනයෙන් හෙව්වත් හරි. අපි දන්නවා මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වන කාලය මෙහා කියලා. නේ? හරි? එහෙනම් ලියාගන්න. t = 2u sin θ බෙදීම g බැවින්. t = 2u sin θ බෙදීම g බැවින්. t = 2u sin θ බෙදීම g බැවින්. මේකට දාන්න 2u sin θ බෙදීම g කියලා. θ දාන්න 2u sin θ බෙදීම g. අලියන r සමානයි මේ u වලින් වැඩි කළොත් u වර්ග බෙදීම g දෙකයි sin θ වරක් cos θ. u වර්ගයේ බෙදීම g දෙකයි sin θ වරක් cos θ. මෙන්න මේක දන්නවා අපි u වර්ගයේ බෙදීම g මේක දන්නවා sin 2යි කියලා. තිරස් පරාසය මේවා කටපාඩමින් දාන්න බෑ. හදලම ගන්න ඕනේ. එහෙනම් තිරස් පරාසය වෙනකොට සිරස් චලිතයේ සලකලා S = UT දන භාගයේ ET වර්ගය දානවා. ඒකෙන් කාලය එනවා මේකයි කියලා. තිරස් චලිතයේ සලකලා S = UT දානවා. දැම්මහම ඕකේ. හරි? එහෙනම් මේකේ θ කියලා කියන්නේ ප්‍රක්ෂේපණ කෝණය. හරි. ලියන්න. චලිතයේ උපරිම උස සෙවීම. චලිතයේ උපරිම උස සෙවීම. මේක අඳගන්න. මේ පැත්තට සංරචක වෙනවා u cos θ මෙයා u sin θ. उपरिम सुधारण सिंपल किया. අපි උපරිම උසේදී දාන්නේ මොකද්ද? මේ චලිත වෙන හැම තැනකටම ප්‍රවේග දෙකක් තියෙනවනේ. උපරිම උසේදී මෙහෙම ස්පර්ශකයන් දොත් තිරස් නේද ස්පර්ශකය. එහෙනම් චලිත දිශාවක් තිරස්. එහෙනම් සිරස් ප්‍රවේග සංරචකයක් නෑ. ඔය විදිහින් ෆිසික්ස් වල කරලා තියෙනවා. මේ උපරිම උස හොයනකොට උපරිම උසේදී සිරස් ප්‍රවේග සංරචකය කීයද? බිඳුවයි. සිරස් ප්‍රවේගයක් තිබ්බොත් මොකක් වෙනවද උපරිම උසේදී? එහෙනම් ඒක උපරිම උසද? නෑ, තව ටිකක් උඩට යන්න එපානේ. අපි දන්නවා ගෝලයක් ගුරුත්වය යටතේ උඩට ප්‍රක්ෂේපණය කළාම උපරිම උසේනේ ප්‍රවේගය කී වෙනකොටද?
බිඳු වෙනකොට. එහෙනම් මේකෙදි උපරිම උස වෙන්නේ සිරස් ප්‍රවේග සංරචකයේ බිඳු වෙනකොට. ලියන්න. උපරිම උසේදී සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුව බැවින් උපරිම උසේදී සිරස් ප්‍රවේග සංරචකයේ විශාලත්වයේ බිඳුව බැවින් සිරස් චලිතයේ සලකා v වර්ග සමාන u වර්ග ධන 2as. v වර්ග සමාන u වර්ග ධන 2as යෙදීමෙන් එන උපරිම උස හොයනකොට v වර්ගයේ බිඳුවයි. සිරස් එකේ නම u sin theta. ඒකේ වර්ගය කියන්නේ u වර්ගය sin වර්ගය theta. ඍණ 2gh. s ට දාන්නේ උපරිම උස h. දැන් බලන්න. මේ රිංග 2g මේ පැත්තට ගෙනහම ධන 2g h වෙනවා. දෙපැත්තම 2g වලින් බෙදුවොත් h සමානයි u වර්ගය sin වර්ගය θ බෙදීම 2g කියලා. උපරිම උසේදී v බිඳුවයි. සිරස් ප්‍රවේග සංරචකයේ u sin θ u වර්ගය sin වර්ගය θ. මෙතන ඍණ උනේ මෙතන එකතු කිරීම හරිනම් ඍණ g කියලා ලියන්න ඕනේ. එකපාර ලියුවම මේක. එච්චලා කියනවා මේක. මේවා දැන් ෆිසික්ස් වල කරලා ඇත්තේ. ඔය ටික. නේ? හරි. බලාගන්න. එහෙනම් අපිට පුළුවන් ඕනෑම t කාලයකදී චලිත වන තිරස් දුරයි සිරස් උසයි හොයන්න. එතකොට දාන්නේ s සමානයි ut s සමානයි ut දෙන භාගයේ t වර්ගය. හරි? ඊට පස්සේ ඕනෑම t කාලයකදී චලිත වන තිරස් දුරයි සිරස් උසයි හොයන්න පුළුවන්. ඊට පස්සේ ඕනෑම t කාලයකදී ප්‍රවේග සංරචක දෙක හොයන්න පුළුවන්. තිරස් එක වෙනස් වෙන්නේ නැහැ. සිරස් එක u sin θ ඍණ gt කියලා. එතකොට ඊළඟ එක ඕනෑම t කාලයකදී චලිත දිශාව. චලිත දිශාව කියන්නේ ප්‍රවේගයේ දිශාව. ප්‍රවේගය තියෙන්නේ චලිත වන මාර්ගයේ ස්පර්ශකයේ ඔස්සේ. එහෙනම් ප්‍රවේගයේ දිශාව නම් චලිත දිශාව කියලා කියන්නේ. චලිත දිශාව හොයනකොට හොයන්න ඕනේ ප්‍රවේග සංරචක දෙක. මොන ඕනෑම දුරකදී මොන එකක දුන්නා චලිත දිශාව කියලා කියන්නේ ප්‍රවේගයේ දිශාව. ප්‍රවේග දෙක හොයන්න ඕනේ. නැත්නම් ස්පර්ශකයේ දිශාව. චලිත දිශාව පවතින්නේ ස්පර්ශකයේ ඔස්සේ. හරි? දැන් ඔයගොල්ලන්ට මතක ඇති චලිත ස්පර්ශකයේ අවකලන සංගුණකය. dy අර dx වලින් එන්නේ මොකද්ද? වක්‍රයකට ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ ස්පර්ශකයක් x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණේ ටැන්ජන්ට්. එහෙනම් එතන එන tan θ වල θ වලින් එන්නේ චලිත දිශාව. ඒ කියන්නේ අපිට ඔය ඔක්කොම ටික මාර වැදගත්. මම කියන්නම් පරාමිතියයි වැදගත් උනේ කියන එක. හරි? පරාමිතිය කියනකොටම සාකච්ඡා කළා මේ මෙතෙන්දි පරාමිතිය පාවිච්චි කරනවා කියලා. අපේ අමාරු පාඩම් ටික ඉවරයි දැන්. හරි? රයිට්? ඔය එකින් එකට අපි තියරි ටික කටපාඩම් කරන්න ඕනේ. එක ගානක් කටපාඩම් කරන්න එපා. දැන් ඊට පස්සේ අපි අනුකරණය පටන් ගන්නවා. ඒකට කලින් ඔයගොල්ලෝ භින්න භාග බලන්න ඕනේ. ත්‍රිකෝණමිතිය ඊට පස්සේ අවකලනය. හරි? අනිවාර්යයෙන්ම ඔය පාඩම් තුන හොඳටම තියෙන්න ඕනේ. තියරි ටික මතක තිබ්බනම් ඇති. අපි ඊට පස්සේ අනුකරණයක් පටන් ගන්නවා. හරි? මේකෙදි මම පෙන්නන්නම්. අපිට බැරි ත්‍රිකෝණමිතියයි අවකලනයයි වර්ගද සමීකරණයි වර්ගද සිතයි කියන්නේ. ඔය ටික විතරයි අපිට ඒ කියන්නේ අවුල් වෙන්නේ. හරි? හරි. දැන් මෙන්න මේකේ තියරි දෙකක් තියෙනවා. තව තියරි දෙකක් අපිට ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා ගන්න. හරි? අපි මේ දෙක බලමු. ලියා ගන්න මාතෘකාව.
දී ඇති ප්‍රක්ෂේපණ ප්‍රවේගයක් සඳහා උපරිම තිරස් පරාසය සෙවීම. දී ඇති ප්‍රක්ෂේපණ ප්‍රවේගයක් සඳහා උපරිම තිරස් පරාසය සෙවීම. මෙන්න මේක ඒ කියන්නේ වේගය වෙනස් වුණොත් කොහොමත් මේ ඈතට විසික් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවනේ. වේගය වැඩි නම් අපිට දෙන්නේ එක ප්‍රක්ෂේපණ ප්‍රවේගයයි. මේ කෝණය වෙනස් කරලා මේ දුර වෙනස් කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකව තව ටිකකින් පෙන්නන්න. හරි? දැනට අපි මේක අඳගමු u ප්‍රවේගයෙන් සිදු කරනු ලබන ප්‍රක්ෂිප්තයක් සලකමු. තිරසටානතිය තීට කියලා ගමු. එතකොට තිරස් පරාසය r කියලා ගන්නවා. අපි මේක පෙන්නුවා r සමාන u වර්ගයේ බෙදීම g sin 2 තීට කියලා මීට කලින්. හරි? මේක ඇඳලා මේක ලියාගන්න. දැන් බලන්න. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරි? ඕගොල්ලෝ මේ ප්‍රායෝගිකව කරන දෙයක්. ඕගොල්ලෝ මල් වලට වතුර දානවා. වතුර දානකොට අර මෙහෙම හිතමුකෝ වතුර බටේ වේගය වැඩි කරගන්න ඇඟිල්ලෙන් ටිකක් වහනවා. නේ? ඔය ෆිසික්ස් වල ඉගෙන ගන්නවනේ තරල ගති විද්‍යාව නේද? බර්නූල්ලත් ඔය ඉගෙන ගන්නවා. A1 B1 සමානයි A2 B2 කියලා එම අරගෙන ගණන් හදනවා නේද? හරි? රයිට් මේ පැත්ත මේක ගැන ගොඩක් කතා කරන්න පුළුවන් ෆිසික්ස් ගැන. හරි? රයිට්. අපි දැනට ඒක අයින් කරලා දාමුකෝ. ඔයගොල්ලෝ වතුර දානකොට කරන්නේ අර ඈත තියෙන මල් ගස් වලට වතුර දාන්න නම් මොකද කරන්නේ? දැන් මෙන්න මේ වගේ කෝණයකින් ප්‍රක්ෂේපණය කළාම මේ වගේ තැනකට යනවා. ඒ නිසා ඔයගොල්ලෝ මොකද කරන්නේ? වේගය වැඩි කරන්න බෑනේ. මේ දැන් හිතන්න මේ කියන්න එපා. වතුර ටැංකියෙන් එන්න උස අඩු වෙනකොට වේගය අඩු වෙනවා. හරි? එහෙම හිතන්න යන්න එපා. මේ සරල බෑ. හරි වේගය අඩු වෙනවා නම් ආයි වැඩි කරන්න බෑනේ කොහොමද? නමුත් ඔයගොල්ලෝ වැඩි කරනවානේ ආනති වෙනස් කරලා නේද? ගණන් හදන්න පුළුවන් සුපිරියටම ඕවා තේරුණොත් අර උස අඩු වෙන වෙලාවේදී වේගය අරගෙන ගොඩාක් දේවල් කරන්න පුළුවන්. එච්චර ගැඹුරට අහන්නේ නැහැ හැබැයි. හරි? දැන් එහෙම ඕනේ අපි මේ සරලව හිතමුකෝ. එහෙනම් බටෙන් එන වතුර වේගය එක හා සමානයි. එහෙනම් මෙන්න මේ වගේ ආනතියකින් දැම්මොත් මේ හරියට වෙන්නේ. තව ආනතිය වැඩි කළොත් ඈතට යනවා. ඉරිදි කරලා බලන්න. මේකේ තවත් ආනතිය වැඩි කළොත් තවත් ඈතට යනවා. තවත් ආනතිය වැඩි කළොත් ඈතට යනවා. ඒ කියන්නේ මේ වතුර බටේ ඕනනම් මෙහෙම අල්ලන්න තිරස්ස එන්න මෙහෙම ආනතිය වැඩි කරන්න. වැඩි කරන්න වතුර බිඳු වැටෙන ප්‍රමාණය ඈතට යනවා. තවත් වැඩි කළොත් තවත් ඈතට යනවා. ඒක නිසා අපි මොකද කරන්නේ? මේක ඈතටම යන්න ඕනේ කියලා සෑහෙන්න උස්සනකොට ඔළුව තෙමෙනකොට තමයි බලන්නේ මොකද වෙන්නේ කියලා. මේක හරියටම මේ ආනතිය වැඩි කළා සිරස් විසුණුමක් එනවා. වතුර එතෙන්ටමනේ වැටෙන්නේ. නේද? අයි වැටෙන්නේ නැහනේ. එතකොට මේ ආනතිය වැඩි කරලා මෙහෙම ආනතිය මෙහෙම වැඩි කරගෙන යනකොට ඈතට වැටෙනවා. තවත් ආනතිය වැඩි කළොත් ඈතට වැටෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඒ ආනතිය වැඩි කරන්න ආයෙ එන්නේ මෙතෙන්ට. ඊට පස්සේ එක එන්නේ මෙතෙන්ට. ආයෙ එක එනවා මෙතෙන්ට. ඊළඟට යනවා මෙතෙන්ට. හරි ලොකු තියර එකක් කියලා දෙන්න යන්නේ. මේක ප්‍රායෝගිකව කරලා බලන්න. මෙහෙම ආනතිය වැඩි කරන්න ඈතට වැටෙනවා. ආය ආනතිය වැඩි කරන්න ඈතට වැටෙන්නේ එන්න ආයි මේ ඩොට් වලටම ආයි වැටෙනවා මේ ටික. එහෙනම් බලන්න මේක උපරිම තිරස් පරාසයක් තියෙනවනේ මේකේ. ඒක රඳාපවතින්නේ මොකක් අනුවද? මේ ප්‍රක්ෂේපණය කරන කෝණය. කෝණය වෙනස් වෙන්න තමයි ඈතට යන්නේ. එහෙනම්
මේ දෙන ප්‍රක්ෂේපණ ප්‍රවේගයක් සඳහා එහෙනම් u නියතයි g නියතයි. එහෙනම් r වෙනස් වෙන්නේ කවුරු වෙනස් වීමවලද? θ වෙනස් වීම මත. ඒ කියන්නේ sin 2යි θ වෙනස් වීම මත. එහෙනම් ලියාගන්න. r සමානයි u වර්ගයේ බෙදීම g sin 2යි θ. ලියන්න. r උපරිම වන්නේ sin 2යි θ උපරිම වන විට. r උපරිම වන්නේ sin 2යි θ උපරිම වන විට. ලියන්න. එනම් r උපරිම වන්නේ බලගන්න u වර්ගයේ බෙදීම g නියතයිනේ. එහෙනම් මෙයා උපරිම වෙනකොට මෙයා උපරිම වෙන්නේ sin ට ගන්න පුළුවන් උපරිමගේ කීයද? 1යි. ලියන්න. එහෙනම් sin 2යි θ සමානයි 1 වන විට. එහෙනම් ලියාගන්න. sin 2යි θ 1යි කියන්නේ එකට ලියන්න පුළුවන් sin π බෙදීම 2යි කියලා. හරිනම් මේකේ සාධාරණ විසඳුම් අරගෙන ලියන්න ඕනේ. ඕගොල්ලෝ දන්නවා ගැටලුව ප්‍රායෝගිකයි. මේක බිඳුවයි 90යි අතර මේ ප්‍රක්ෂේපණ කෝණය පවතින්නේ. 90 වුණොත් මොකද? අපේ අර සිරස් ප්‍රක්ෂේපණය 90ට වඩා වැඩි වුණොත් කොහෙන්ද? මේ පැත්තට යන්නේ. එතකොට මේ පැත්තෙන් මහා කෝණයක් ඕනේ නැහැ. මේ පැත්තෙන් සුළු කෝණයක් හදනවා. හරි? මේව ප්‍රායෝගික ගැටලුනේ. ඒක නිසා මේ කෝණයට එන්නේ ඒ වගේ එකක්. නැත්තම් ඇත්තටම දැන් ඊළඟ එකේදී මේක කරන්න ඕනේ අපි. ඒ කියන්නේ ඇත්ත කතාව නම් මේකේ සාධාරණ විසඳුම් ලියන්න ඕනේ. ලිව්වහම එන්නේ θට එකක් 90 අනිත් ඒවා 90ට වඩා වැඩි කියලා එන්නේ. වෙන කෝණ කොහොමත් එන්නේ නැහැ මේක. ඉතින් දැනට ඉතින් ඕනේ නැහැ. sin 2යි θ සමානයි sin π බෙදීම 2යි. එහෙනම් මේ කෝණයේ sinයට සමාන නම් 2යි θ සමානයි π බෙදීම 2යි. එහෙනම් θ සමානයි π බෙදීම 4. ඕක තමයි කියන්නේ අංශක 45කින් ප්‍රක්ෂේපණය කෙරුවොත් උපරිම තිරස් පරාසයක් එනවා කියලා. එහෙනම් ඕගොල්ලෝ බෝලයකට ගහනකොට ක්‍රිකට් ගහනකොට අංශක කීයකින් ගැහුවොත් 45කින් ගැහුවොත් උපරිමයකට යනවා. කව පෙත්ත විසික් කරනකොට අංශක කීයකින්ද? 45කින්. යගුලිය විසික් කරනකොට අංශක 45කින්. හැබැයි කරන්න එපා උපරිමයකට එන්නේ නැහැ. කියපල්ලා හේතුව ඇයි කියලා. 45කින් දැම්මොත් ප්‍රායෝගික ලෝකේ කවපෙත්ත යගුලිය හෙල්ල ජීවිතයකට උපරිමයකට එන්නේ. හේතුව බෝල් එකට අංශක 45කින් ගැවුවට උපරිම දුරකට යන්නේ නැහැ. ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. හේතුව වාත ප්‍රතිරෝධයේ තියෙනවා. මම ආරම්භයේදීම කිව්වා අංශු වලට තමයි වෙන්නේ ඕක. වාත ප්‍රතිරෝධයේ තියෙන නිසා අංශක 45කින් ගැවුවට යන්නේ නැහැ. මීට වඩා පොඩ්ඩක් අඩු හෝ වැඩි වෙනවා. හරි ඒක නිසා ප්‍රායෝගික ලෝකෙදී හරියන්නේ ඒ වේදී උපරිමම අපිට හොයන්න පුළුවන් ප්‍රායෝගික ගණන් හදන්න අවකලනය සහ අනුකලනය අවශ්‍යයි. ඉස්සර සිලබස් එකේ 2000ට කලින් ඒවා මේ තිබ්බ ප්‍රතිරෝධ මාධ්‍යයේ චලිතය කියලා. ඒවා දැන් ඕගොල්ලන්ට නැහැ. නමුත් අපිට ඒවෙන් ගණන් හදන්න පුළුවන්. ප්‍රායෝගික ගැටලු ඒවා හදන්න පුළුවන්. අවකලනය සහ අනුකලනය අවශ්‍යයි. දැන් අවකලනය මුලින් කරනකොට තේරුන්නේ නැහැ මොකටද මේ අවකලනය කරන්න කියලා. ප්‍රායෝගික ගැටලු කරනකොට තමයි තේරුනේ. දැන් ප්‍රක්ෂිප්තවලත් අපි අවකලනය පටන් ගන්නවා. දැන් ඔය උපරිමවම හෙව්වනේ. අවකලනයෙන් මේකෙත් වැඩ දාන්න පුළුවන් ගොඩක් දේවල්. PO maths පුළුවන් කෙනාට applied maths උපරියටම පුළුවන්. PO maths බැරි වුණොත් මේවා එකින් එකට කටපාඩම් කරන්න වෙනවා. මම හැම ගානක්ම පෙන්නන්නම්. තනි කර තියෙන්නේ PO maths පමණයි. හරි? ඔයගොල්ලෝ බලන්න මේ සමීකරණ දෙක මේ ප්‍රමාණවත්. තිරසට s සමානයි ut, සිරසට s සමානයි ut දන භාගය at වගේ ප්‍රමාණවත්. PO maths පුළුවන් කෙනාට ඒ දෙකෙන් විතරක් ඕන දෙයක් කරන්න පුළුවන්. හරි? හදලා පෙන්නන්න. හරි? ඒ දෙකෙන් ඕන දෙයක් මේක කරන්න පුළුවන්. right? හරි. නම් සමහර අයට මතක නැති නිසා
චලිත සමීකරණ වලින් හදලා පෙන්නන්න පුළුවන්. හරි? ඔන්න ඔය දේ වෙනවා. එහෙනම් θ සමානයි කීයද? 45යි. මේක අංශුවකට නැත්තම් වාත ප්‍රතිරෝධයක් නැති වෙලාවකට විතරයි මේක හරියන්නේ. ඉතින් ඕගොල්ලන්ගෙන් ඒක අහන්නේ ඇප්ලයිඩ් මැත්ස් වල දෙන්නේ තනිකර ඒ කියන්නේ අංශුවක චලිතය. මොකද ඕගොල්ලෝ දන්නවා කවපේත්ත විසික් කරනකොට මෙහෙම කැරකි යන්නේ. ප්‍රමාණය වැඩි. එතකොට මොකද තියෙන්නේ? අවශ්‍ය දිගූර්ණයකුත් වෙනවා. කැරගෙන නිසා. හරි? එතකොට වාතාංශ වල මේ කැරකීමත් නිසා එකකින් ඇති වෙනවා බලපෑම. හරි? ඒ නිසා ඒවැය චලිත සලකන්න ගියොත් ගොඩක් අපිට සංකීර්ණයි. ඒක නිසා අංශුක චලිතය දීලා තියෙන්නේ. ඔය අවශ්‍ය දිගූර්ණය අපි යන කාලේ ඇප්ලයිඩ් මැත්ස් වලටත් තිබ්බා. අනුකරණයෙන් තමයි ඔක්කොම කරන්නේ. අනුකරණය කළාට පස්සේ ඒවෙන් එකක් දෙකක් හදලා පෙන්නන්න. හරි? රයිට්. එහෙනම් දැනට ඒ ටික ඕනේ අපිට. ලියන්න θ සමානයි π බෙදීම 4. ඔක අංශුක චලිතයකට තමයි හරියන්නේ. හරි නැත්නම් වාත ප්‍රතිරෝධය නැති පිට. හරි. එහෙනම් අංශක කීයකින් ප්‍රක්ෂේපණය කළොත්ද? 45කින් ප්‍රක්ෂේපණය කළොත් මේක උපරිම දුරකට යනවා. හරි? එහෙනම් මේක 45යි කියන්නේ sin 2යි θ 1යි නේද? එහෙනම් r වල උපරිමය හොයන්න පුළුවන්. sin 2යි θ කීයද? 1 දාලා. නැත්නම් θ වෙනුවට π බෙදීම 4 දාලා. එහෙනම් ලියන්න r උපරිම සමානයි. r උපරිම සමානයි u වර්ග බෙදීම g මේ sin 2යි θ 1 දාලා. එතකොට r උපරිම u වර්ග බෙදීම g. හරි. එහෙනම් උපරිම තිරස් පරාසයෙන් නම් ප්‍රක්ෂේපණ කෝණය 45ක් තියෙන්න ඕනේ. හරි. එහෙනම් මේක ලියන්න. ලියගන්න. අපි තව තියරි එකක් කරනවා මේකම. අර පොඩි ගණන් හැදුවේ නැති ෆිසික්ස් වල ඕවා හදලානේ තියෙන්නේ පතුරු යන්න නේද? ඈ උපරිම දුර තිරස් පරාසය වෙන ඒවා යෝ හදලා තියෙන්නේ. හරි? රයිට්. ලියගන්න. ඊළඟ මාතෘකාව ඊළඟ තියරි එක මේක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ. ලියගන්න. එකම තිරස් පරාසය සඳහා එකම තිරස් පරාසය සඳහා ප්‍රක්ෂේපණ කෝණ දෙකක් පවතින බව පෙන්වීම. එකම තිරස් පරාසය සඳහා ප්‍රක්ෂේපණ කෝණ දෙකක් පවතින බව පෙන්වීම. ඒ කියන්නේ දී ඇති ප්‍රවේගයක් සඳහා වරක් නිරුල ලියාගෙන දී ඇති ප්‍රවේගයක් සඳහා කියලා. ආයි මේක ඇඳලා මේක ලියන්න. එකම තිරස් පරාසය සඳහා තිරස් පරාසය වෙන්න දන්නවනේ. සිරසට s සමානයි ut ධන භාගයයි t වර්ගය. තිරසට s සමානයි ut දාලා මේක ගන්න පුළුවන්. හරි. මේවා ඇත්තටම මේවා උගන්වන්නේ මේවා ඇත්තට මෙහෙම උගන්වන්න ඕනේ නැහැ. මේක උගන්වන්නේ එකපාර මතක් වෙන්නේ නැති නිසා. හරි? එහෙනම් මේක ඇතුළේ මේක ලියා ගන්න. බලගන්න. දැන් අර ඉස්සෙල්ලා ගන්න. එකම තිරස් පරාසයකට ප්‍රක්ෂේපණ කෝණ දෙකක් තියෙනවා කියන එක. අර ඉස්සෙල්ලා ගන්න. වතුර බටේ අරගෙන වතුර දානවා ඈතට මේකේ
ආනතිය වැඩි කරන්න මේ යන වතුර බිඳුව ඈතට මේවා මෙහෙම වෙන්නේ මේ එක ළඟ මෙහෙම වැටෙනවනේ ගොඩක්. මෙහෙම ඈතට වැටෙනවා. තව ටිකක් වැඩි කළොත් ඈතට වැටෙන්නේ ආයි වැටෙන්නේ මෙතෙන්ට. ආය ආනතිය වැඩි කළොත් මෙතෙන්ට. ආය ආනතිය වැඩි කළොත් මෙතෙන්ට. ආයි වැඩි කළොත් මෙතෙන්ට. තවත් ආනතිය වැඩි කළොත් ඕගොල්ලන් ප්‍රායෝගිකව දන්නවා මෙහෙම ගිහිල්ලා මේ වගේ තැනකට වැටෙනවා. මේක සිරස්ව ඉහළට වුණොත් ආයෙ එතෙන්ට. මේ ඕගොල්ලෝ මේක ප්‍රැක්ටිකල් කරලා බලන්න. මේ රතු පෑනෙන් ඇන්දේ ආනති උපරිමයට ගියාට පස්සේ ආයෙ වැඩි කළාම ඉන්නේ. හරි? මේ බලන්නකො. මෙතන R මෙතන තිරස් පරාසයක් තියෙනවනේ. බලන්න කෝණ කීයක් තියෙනවද? එකක් මේ කෝණේ. අනිත් එක මේ මහා කෝණේ නේද? මේ විශාල කෝණේ නේද? ඒ කියන්නේ මෙතෙන්ට එන්න අවස්ථා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මෙතෙන්ට එන්න මෙන්න මේක එකක් තියෙනවා. අනිත් එක මේක නෙමෙයි. එතකොට මේ ආනත කෝණය මත් වෙනවද මෙයාට වඩා? වෙනස් වෙනවා. එහෙනම් එකම තිරස් පරාසයකට මේ ප්‍රක්ෂිප්තයෙන් එන්නත් පුළුවන්. මේ ප්‍රක්ෂිප්තයෙන් එන්නත් පුළුවන්. එහෙනම් එකම තැනකට එන්න අවස්ථා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකම තැනකට එන්න අවස්ථා දෙකක් තියෙනවා. හරි? එහෙනම් අපි පෙන්වන්න යනවා එකම තිරස් පරාසය R1 අගයක් සඳහා ප්‍රක්ෂේපණ කෝණ කීයක් තියෙනවා කියලාද? දෙකක් තියෙනවා කියලා. මේවා ලොකුවට අහනවා ඊට පස්සේ මෙහෙම. හරි? මේවා තමයි තේරෙන්නේ නැත්තේ. බෝම්බයක් පිපිරෙනවා තැනකින් ඒකේ කෑලි විසික් වෙන්නේ එකම වේගකින් කියලා කියනවා. බෝම්බයක් පිපිරලා එතකොට යම් තැනක මිනිස්සෙක් හිටියෝ ඒ එකම තැනට වැටෙනවා කෑලි කීයද? හැම දිශාවලටම ඒ විසික් වෙනවා කියලා කියයි. හරි? එතකොට මේ එක තැනකට කෑලි කීයක් වැටෙනවද? අනිවාර්යයෙන්ම දෙකක් වැටෙනවා. අනිවාර්යයෙන්ම කෑලි දෙකක් එකම වෙලාවේ මේක පුපුරලා එකක් මේ කෑල්ලක් එක වෙලාවක ගිහිල්ලා නෙමෙයි එකම වෙලාවෙම පුපුරලා යන්නේ ඔක්කොම ටික. එහෙනම් එකම තැනකට වැටෙන්න අවස්ථා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මේ කාලයට වඩා මේ කාලේ වැඩි කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ ගමන් කරන පතේ වැඩිනේ. නේද? කාලේ වැඩි කියලා දන්නවා. එහෙනම් මෙතන මිනිස්සෙක් ඉන්නවා ඔන්න එක කෑල්ලක් වැටුණ ආයි වැටෙන්නේ නැහැ කියලා. දන්නේ නැහැ තව ටිකකින් ආයි වැටෙනවා කියලා. හරි? කෑලි දෙකක් වැටුණාට පස්සේ එතන ආරක්ෂිතයි ආයි වැටෙන්නේ නැහැ. හරි? රයිට්. ඒක හැබැයි මේ උපකල්පනය කරනවා සියලුම කෑලි එකම වේගයක යනවා කියලා. කෑලි වෙනස් වේග වලින් ගියොත් නම් පුතෝ වේග වෙනස් වුණොත් මෙතෙන්ට වැටෙන්න තව අවස්ථා තියෙන්න පුළුවන්. හරි? රයිට්. මේක අපි ගෝල්ෆ් වලත් පාවිච්චි කරනවානේ. ගෝල්ෆ් ක්‍රීඩාව ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ගෝල්ෆ් ගහනකොට මේ හරිය ගහනවා මේ හරිය ග්‍රවුන්ඩ් එක තියෙනවා මෙහි ගස් තියෙනවා. බිල්ඩින් ගස් තියෙනවා. මෙන්න මේ වගේ ආනතකින් ගහුවොත් මෙතෙන්ට වැටෙන්නේ නැහැ. ගස් වල වදින නිසා. ඒක නිසා මොකද වෙන්නේ? මෙයා වැඩි කෝණයකින් ගහනවා. ගහපු ගමන් මෙහා පැත්තට වදිනවා. දැන් අපි හිතමු මිසයිලයක් ගහන්න ඕනේ කියලා මේ හරිය බිල්ඩින් තියෙනවා. මේ කෝණයෙන් ගහුවොත් මෙතෙන්ට ගහන්න ඕනේ. හැබැයි බිල්ඩින් වල නෙවතින්නේ. ඒක නිසා මොකද වෙන්නේ? වෙන කෝණකින් ගහනවා. ඉතින් ඕකට ඉතින් ඊට පස්සේ IT වලට යනවා ප්‍රෝග්‍රෑමින් කරලා ඔය ප්ලේන් වලට දාලා ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ප්‍රෝග්‍රෑම් එක ලියන්න බෑ මේ ප්‍රායෝගික දැනුම නැති කෙනාට. ඔන්න උතුම් තමයි අවුල වෙන්නේ. ඒක නිසා මැත්ස් ඉගෙන ගන්නilla මැත්ස් ඉගෙන ගන්නේ විභාග ලියන්න නෙමෙයි. විභාග ලියන්න මැත්ස් ඉගෙන ගත්තොත් ජීවිතය අසාර්ථකයි. මැත්ස් ඉගෙන ගන්න මොකටද මේවා ඉගෙන ගන්න කියලා දැනගන්න. අන්න එතකොට ආස හිතේ මැත්ස් ඉගෙන ගන්න. හරි? එතකොට විභාගෙත් නිකම්ම කොට යනවා. හරි? දැන් අපි පෙන්නන්න යනවා. හරි? මේ එකම තිරස් පරාසයට ප්‍රක්ෂේපණ කෝණ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා කියලා පෙන්නන්න. ඔන්න අපි දැන් එකක් ගත්තා. මේ r දුරකින් වැටෙන්න u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. එතකොට කෝණය මොකද්ද? θ. මේකනේ අපිට ආවේ. අපි පෙන්නන්න යනවා r1 අගයකට කෝණ කීයද? දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ කෝණ වෙනස් වුණා කියලා r වෙනස් වෙන්නේ නැහැ කියලා පෙන්නන්න යනවා. හරි. හරි දැන් අපි මේ පෙන්වන්න යන්නේ එකම තිරස් පරාසයකට ප්‍රක්ෂේපණ කෝණ දෙකක් තියෙනවා කියලා. හරි. එහෙනම් මේක ඇඳලා මේක ලියාගත්තනේ. හරි. බලගන්න. අපි පෙන්වන්න යනවා
u නියතයක්, g නියතයක්, r නියතයක්. මේ එක r රගයකට කෝණ දෙකක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ කෝණය වෙනස් වුණා කියලා r වෙනස් වෙන්නේ නැහැ කියලා පෙන්වන්නයි යන්නේ. මේක අපි එකපාර දැම්ම මේක ගන්නෙ කොහොමද? සිරස් චලිතය සලකලා s සමානයි ut ධන භාගයේ et වර්ගය ගන්නවා. දාලා t වෙනවා s සමානයි ut දාලා ඒකෙන් ආපු t මේකට ආදේශ කරලා මේකයි කියලා එනවා. හරි. දැන් මේක පැහැදිලි නේද? අපි අර වතුර බටේ මෙහෙම ආනත කරන්න මේක ඈතට යනවා. ආය ආනත කරන්න ආයි මේ පැත්තට වැටෙනවා. එහෙනම් එක තැනකට එන්න එක ආරගයකට එන්න අවස්ථා දෙකක් තියෙනවා. right. එහෙනම් මේක ලියාගන්න. ලියලා මෙතන 2 θ නම් ප්‍රක්ෂේපණ කෝණය මොකක්ද ආවේ? θ කියලා. ලියාගන්න. sin 2 θ සමානයි sin π ඍණ 2 θ කියලා ලිව්වොත් පැහැදිලි. sin 180 ඍණ θ මොන θද? sin θ. එහෙනම් sin 2 θට ලියන්න බැරිද sin 180 ඍණ 2 θ කියලා? පුළුවන්. sin 2 θ. ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතන එනම මේකේ සාධාරණ විසඳුම් ලියනවා නම් තමයි හොඳම. ඉතින් ගැටලුව ප්‍රායෝගික නිසා අපිට එච්චර දුරට යන්න ඕනේ නෑ. මේ කෝණයේ sin මේ කෝණයේ sin එකට සමාන නම් මේ කෝණයේ sin මේ කෝණයේ sin එකට සමාන නම් මේ ඇතුලේ කෝණ දෙක සමානයි. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදන්න. π දෙකෙන් බෙදුවාම π බෙදීම 2. 2 θ දෙකෙන් බෙදුවාම sorry. මෙන්න පොඩ්ඩක් වැරදුනා. මේක ලියාගන්න sin 2 θ අර මේක ලියන්න එපා. sin 2 θ සමානයි sin π ඍණ 2 θ. හරි? මෙතනින් පස්සේ ලිවෙක් කපා ගන්න. හරි. දැන් බලන්න. එහෙනම් sin 2 θ වෙනුවට දාන්න පුළුවන් මොකද්ද? sin π ඍණ 2 θ. එහෙම දැම්ම කියලා මෙයා වෙනස් වෙනවද? නෑනේ. මෙයාගේ මෙයාට සමානයි. එහෙනම් ලියාගන්න එහෙනම් r වල ගේනවා. u වර්ගයේ බෙදීම g sin π ඍණ 2 θ කියලා. දැන් r වල ගේනවා මේකම. ආයි බලන්න. r සමානයි u වර්ගයේ බෙදීම g sin 2 θ. sin 2 θ සමානයි sin π ඍණ 2 θ. එහෙනම් r වලට එනවා u වර්ගයේ බෙදීම g sin π ඍණ 2 θ කියලා. බලන්න. මෙන්න මේකේ මෙතන 2 θ ආවොත් ප්‍රක්ෂේපණ කෝණය මොකද්ද? ඒකෙන් භාගය ලියන්න. නම් එන ප්‍රක්ෂේපණ කෝණය θ. නම් ප්‍රක්ෂේපණ කෝණය θ. මේක නම් ප්‍රක්ෂේපණ කෝණය θ. දැන් බලන්න 2 θ ඒ කියන්නේ u වර්ගයේ බෙදීම g sin 2 θ තිබ්බොත් මෙතන එන්නේ ඒ කෝණයෙන් භාගය නේද? බලන්න ඒ විදිහම තමයි මෙතන r වලගේ තියෙනවා
u වර්ගයේ බෙදීම g sin එහෙමම තියෙනවා. තියෙන්නේ 2 θද π ඍණ 2 θද? π ඍණ 2 θ. මෙතන 2 θ නම් ප්‍රක්ෂේපණ කෝණය θනේ. මේකෙන් භාගයයිනේ. එහෙනම් π ඍණ 2 θ නම් ප්‍රක්ෂේපණ කෝණය මොකක්ද? මේකෙනුත් භාගය. එහෙනම් ලියන්න නම් ප්‍රක්ෂේපණ කෝණය මේකෙන් භාගය. ඒ කියන්නේ π දෙකෙන් බෙදුවාම π බෙදීම 2යි. 2 θ දෙකෙන් බෙදුවාම θ. එහෙනම් r වලගේ වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම වුණාමත් වෙනස් වෙන්නේ නැහැ. මොකද sin 2 θ මෙයාට සමානයිනේ. එහෙනම් එකම r රගයකට එන්න එක්ක θ වලින් r එක්ක θ වලින් එක්ක 90 ඍණ θ කින් ප්‍රක්ෂේපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එක කෝණයක් 30 නම් එතෙන්ටම යන්න පුළුවන් අනිත් කෝණේ කීයද? 90න් අඩු කරනවා 60යි. එකක් 20 වුණොත් අනිත් එක කීයද? 70යි කියලා. එහෙනම් එකම තැනකට යන්න එකම තිරස් පරාසයකට එන්න කෝණ දෙකකින් ප්‍රක්ෂේපණය කරන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේක ගන්න. මේක θ. මේක මැද ගන්නකො නැත්නම් මේක මැද ගන්න. වෙන මේක පල්ලෙන් ඇද ගන්න. මේක ඇද ගන්න. ආයි පල්ලෙන් ඇද ගන්න. මේක u θ r කියලා. පල්ලෙන් ඇද ගන්න මේක. ඇඳලා එක කෝණයක් θ නම් අනිත් කෝණය 90 ඍණ θ. මේ මැදට වෙන පෑනකින් ඇඳගන්න ඒක u කෝණේ u මේ ප්‍රවේගය u මයි. කෝණේ වෙන පෑනකින් ලිය ගන්න 90 ඍණ θ. නැත්නම් π ඍණ θ. π බෙදීම 2 ඍණ θ. මේක එක පෑනකින් අරගන්න අනිත් එක තව පාටකින්. හරි. හයි. එහෙනම් මේ දෙකම ඇද ගන්න. හරි. එහෙනම් මෙතෙන්ට අපි මේ කාලේ t1 කියලා ගත්තොත් මේ කාලය මොකද්ද? t2. හරි. එකක් t1 අනිත් එක මොකද්ද? t2 කියලා ගන්න පුළුවන්. එහෙනම් එක කෝණයක් 90 නම් අනිත් එක මොකද්ද? 90 ඍණ θ. හරි. මේක තවත් පැහැදිලි නැති කෙනෙකුට පැහැදිලි නැත්නම් නිකන් මේක නිකන් අසාමාන්‍යයි වගේ ගන්න. උන්න මේක මෙහෙම ලියා ගන්නත් පුළුවන් අපිට. මේ බලන්න. u වර්ගයේ බෙදීම g sin 2 θ කියන්නේ මොකද්ද? 2 sin θ cos θ නේද? මේ r සමානයි u වර්ගයේ බෙදීම g 2 θ කියන්නේ කෝණය නේද? ප්‍රක්ෂේපණ කෝණයනේ. හරි. මේකට ලියනවා cos 90 ඍණ θ කියලා. cos 90 ඍණ θ කියන්නේ මොකද්ද? sin θ. එහෙනම් sin θ ට මෙයා ලියන්න පුළුවන්. මේකට ලියනවා මොකද්ද? sin 90 ඍණ θ කියලා. හරිනේ මේ විදිහමනේ මෙතන තියෙන්නේ. එහෙනම් මෙහෙම තිබ්බොත් කෝණය θ නේ. මෙහෙම තිබ්බොත් මොකද්ද? 90 ඍණ θ. හරි. ඔන්න ඒක නිකන් 90 ඍණ θ. 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 90 ඍණ
නුහුරුයි වගේ නම් මෙහෙම හදාගන්නත් පුළුවන්. මෙයාට මෙයා ලියන්න පුළුවන්. මෙයාට මෙයා ලියන්න පුළුවන්. එතකොට කෝණය ඉන්නේ මොකද්ද? 90 හරි. හරි ඕගලන්ට මේ ටියුට් එකක් දාලා ඇති WhatsApp වල ඒකේ එකේ ඉඳලා පළවෙනි එකේ ඉඳලා 22 වෙනි ගානට එනකම් හදන්න ඕනේ. ඒකේ ගුරුත්වජ ත්වරණය g වලගේ 10යි කියලා දාගන්න ඕනේ පළවෙනි එකේ ඉඳලා 22ට එනකම්. ඒක දීලා නැහැ. ඔයගොල්ලෝ g වලට 10 දාලා හදන්න ඕනේ. හරි? එකේ ඉඳලා 22ට එනකම් ඔය කරපු තියරි වලින් තියෙන පොඩි ගණන් ටිකක් තියෙන්නේ. හරි? අපි මේකේ දැනට 6 වෙනි ගාන හදලා නතර කරමු. හරි? ලියාගන්න ගාන ටියුට් එකේ 6 වෙනි ගාන. දැන් ගාන ලියාගන්න කමක් නැහැ. තත්පරයට මීටර් 30ක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලබන වස්තුවක්. ඔගොල්ලෝ අංශුවක් කියලා ලියාගන්න. අංශුව. තත්පරයට මීටර් 30ක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලබන අංශුවක තිරස් පරාසය මීටර් 45යි මූල 3කි. වස්තුවේ ප්‍රක්ෂේපණ කෝණය සොයන්න. වස්තුවේ ප්‍රක්ෂේපණ කෝණය සොයන්න. හරි. ඔයගොල්ලෝ ගාන හදන්න try එකක් දෙන්නකොද? හරි. මේක දීලා තියෙන්නේ තත්පරයට මීටර 30ක ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරනවා කියලා. තිරස් පරාසය දීලා තියෙනවා 45යි මුල 3යි කියලා. ඕකේ ජීවලගේ 10යි කියලා ගන්න. අහන්නේ ප්‍රක්ෂේපණ කෝණය. මෙච්චර තිරස් දුරක් චලිත වෙන්න නම් මේ ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කළාම ඊට අදාළ කෝණය ගන්න. හරි? එහෙනම් කෝණයට ප්‍රකාශනයක් ගන්න දෙපෑ. තිරස් පරාසයෙන් එහෙනම් s සමානයි ut දානවා. සිරසට s සමානයි ut දන භාගයයි at වර්ගය දානවා. අපි මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට සිරස් විස්ථාපනයේ බිඳුවයිනේ. එහෙනම් ලියන සිරස් චලිතය සලකා. s සමානයි ut දන භාගයයි at වර්ගයේ දීමි කියලා. මේකෙන් කියන්නේ ඉහළට දානවා කියලා නෙමෙයි. සිරස්ව ඉහළට තියෙන සංරචක ධනයි කියන එක. මෙතන ඉඳලා මෙතෙන්ට එනකොටම සිරස් විස්ථාපනයේ බිඳුවයි. ප්‍රවේගය සිරස් ප්‍රවේග සංරචකයේ මේ පැත්තට 30යි cos θ මේ පැත්තට 30යි sin θ 30යි sin θ ඍණ භාගයයි g වලට මම කිව්වා 10යි කියලා ගන්න කියලා t වර්ගය එහෙනම් බිඳුව සමානයි 30යි sin θ ඍණ 5යි t වර්ගය කියලා එනවා. ඔගොල්ලෝ දන්නවා t බිඳුව වෙන්නේ ආරම්භයේදී. මෙතෙන් දෙනකොට t වලගේ බිඳුව නෙමෙයි. ඒ හේතුව නිසා t වලින් බෙදන්න පුළුවන්. t වලින් බෙදුවොත් අපිට එනවා මේ ඍණ 5යි t අනිත් පැත්තට ගියාම ධන 5යි t 30යි sin θ. අපිට t නෙමෙයි ඕනේ θ නේ. එහෙනම් මේකේ t තනි කළොත් 6යි sin θ කියලා. හරි. දෙපැත්තම පහෙන් බෙදුවම 6 sin θ. එක t එකකින් බෙදාගෙන යන්න අසමානයි බිඳුව නිසා. එතකොට 30යි sin θ ඍණ 5යි t. ඒක මේ පැත්තට ගිහින් ධන වෙනවා. දැන් අපිට ඕනේ තිරස් පරාසය දීලා තියෙනවනේ.
එහෙනම් S සමානයි UT. පිටසට දාන්න. S තෙන්නේ 45යි මූල 3යි. 45යි මූල 3යි. තිරස් ප්‍රවේගය 30යි cos θ. 30යි cos θ. වරක් t. අපිට t ද අයින් කරන්න ඕනේ θ ද. අයින් කරන්න ඕනේ t. මොකද θ නේ අහන්නේ. හරි. එහෙනම් මේක t අයින් කරනවා. මේකෙන් ගත්ත t. මේකට ආදේශ කරමු. 30යි cos θ. 30යි cos θ. 30යි cos θ. t ට දාන්න මෙයා 6යි sin θ කියලා. 6යි sin θ. මේක 15න් බෙදුවොත් මෙතන 15න් බෙදුවොත් මෙතන 3යි 15න් බෙදුවොත් 2යි එතකොට මෙතන එනවා 3යි 15න් බෙදුවොත් 2යි sin θ cos θ වරක් 6 දෙපැත්තම 6න් බෙදලා දාමු 6න් බෙදුවොත් එනවා මේ පැත්ත බෙදීම 6ක් එනවනේ මූල 3 යට 2යි කියලා එනවා 2යි sin θ cos θ කැමති නම් දෙකෙනුත් බෙදලා දාන්න හරි දැන් θ නේ හොයන්න යන්නේ මෙන්න මෙතන සුළු කිරීම බලා ගන්න θ නේ හොයන්න යන්නේ මෙහෙම sin cos වෙනම තියෙනකොට බෑ අපි සරල සාම්‍ය දන්නවා 2යි sin θ cos θ කියන්නේ sin 2යි θ කියලා ලියා ගන්න sin 2යි θ සමානයි මූල 3 යට 2යි. එහෙනම් ලියා ගන්න sin 2යි θ. sin 2යි θ. මේක sin වලින්ම ලියා ගන්න. sin π බෙදීම 3යි. මූල 3 යට 2යි කියන්නේ 60යි. ඒ කියන්නේ π බෙදීම 3යි. එහෙනම් මේක මේකට සමාන නම් 2යි θ සමානයි π බෙදීම 3යි θ සමානයි π බෙදීම 6යි. හරි. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කෝණේ π බෙදීම 6යිනේ. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. එකම තිරස් පරාසයකට ප්‍රක්ෂේපණ කෝණ දෙකක් තියෙනවා කියලා. එකක් π බෙදීම 6. අනිත් එක ගන්න ඕනේ 90 ඍණ π බෙදීම 6. එහෙනම් ලියා ගන්න. sin 2යි θ සමානයි sin π ඍණ π බෙදීම 3. මේ sin π බෙදීම 3 සමානයි sin π ඍණ π බෙදීම 3ට. හරි. එහෙනම් එනවා sin 2යි θ සමානයි 2යි π බෙදීම 3යි sin 2යි π බෙදීම 3. එයි මූල 3 යට 2ට ලියන්න පුළුවන් 60 විතරක් නෙමෙයි 120 ලියන්නත් පුළුවන්. එයි එයා ගන්න එක පියත් ගන්නවා. එහෙනම් 2යි θ සමානයි 2යි π බෙදීම 3යි θ සමානයි π බෙදීම 3. එහෙනම් ප්‍රක්ෂේපණ කෝණ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරි. sin 2යි θ sin π බෙදීම 3ට සමානයි. sin 2යි θ sin π ඍණ π බෙදීම 3ට සමානයි. හරි. එහෙනම් ප්‍රක්ෂේපණ කෝණ දෙකයි. එකක් π බෙදීම 3 අනිත් එක π බෙදීම 6 අනිත් එක π බෙදීම 3. මේක 60යි මේක 30යි මේක 60යි කෝණ දෙක. හරි. මෙහෙමම ලියනවා නම් හොඳයි. හරි. එහෙනම් මේකට අදාළ කාල දෙක හොයන්නත් පුළුවන් මේ. වෙනම හොයන්න ඕනේ නැහැ. මෙන්න මෙතෙන්ට එන කාල දෙක එකක් තීටට 60 දාලා එකක් ගන්න පුළුවන්. තීටට 30 දාලා එකක් ගන්න පුළුවන්. එහෙනම් ඔය කාල දෙක අහලා ඔය කාල දෙකේ අන්තරයන් එකතුවන් ගැන අහන්න පුළුවන්. සුරංගනා කතා ටිකක් අහන්න පුළුවන්. කෝණ දෙකක් තියෙනෝනේ. මේ ගාන අමාරු කරන්නේ ඔයගොල්ලන්ට. මෙන්න මේ තිරස් පරාසය ලැබෙන පරිදි ගත හැකි කාලයන් අතර අන්තරය කියලා.
එතකොට මෙහෙම හදන්නත් පුළුවන්. කාලයන් අතර අන්තරය ගන්න නම් මොකද්ද? එතකොට θ අයින් කරන්නත් පුළුවන්. මෙතන sin θ තියෙනවා. මෙතනින් cos θ එනවා. sin වර්ගය දන cos වර්ගය එකයි කියලා අරගෙන sin θ අයින් කරලා t වල හතරවෙනි වර්ග සමීකරණයක් ගන්නත් පුළුවන්. ඒකෙන් අගයන් දෙකක් එනවා. තනිකර පියෝමස් ඈ. හරි. මෙතන තව දෙයක් කියලා දෙන්නම් ඕගොල්ලන්ට. මේ පැත්ත. මේක කෙලින්ම දාන්න මෙහෙම. එකක් අපි තීරයක එකලානේ. මෙහෙම ගන්න. අනිත් එක දාන්න පයි ඍණ පයි විදින්න කියලා. නැත්තම් මෙහෙමත් පුළුවන්. ඇත්තටම පියෝමැක්ස් තියෙන්නේ මේ. ඕගොල්ලෝ දන්නවා ත්‍රිකෝණමිතික වල සාධාරණ විසඳුම. මේ බලන්නකො. sin 2 θ සමානයි sin π බෙදීම 3යි. n π ධන ඍණ 1 n වෙනි බලය π බෙදීම 3. ඔයගලන්ට මතක ඇති මෙන්න මෙහෙම ලිව්වා අපි සාධාරණ විසඳුම. n අවයවයක් කිසිත් කියලා. බලන්න. sin 2 θ සමානයි sin π බෙදීම 3 නම් 2 θ සමානයි මේ කියලා ලිව්වා. ගැටලුව ප්‍රායෝගිකයි θ වලට එන්න ඕනේ සුළු කෝණ. එහෙනම් n වලට බිඳුව දැම්මොත් n කියන්නේ නිකිලයක්නේ. n වලට බිඳුව දැම්මොත් 2 θ සමානයි. මෙතන බිඳුවයි. ඍණ 1 බිඳුව කියන්නේ 1යි. π බෙදීම 3යි. θ වෙනුවට එනවා π බෙදීම 6 කියන එක. ඔන්න පළවෙනි කෝණය. හරි. ඊට පස්සේ දානවා n වෙනුවට 1. n වෙනුවට 1 දැම්මොත් 2 θ සමානයි π. ඍණ 1 පළවෙනි බලය කියන්නේ ඍණ 1යි. π බෙදීම 3යි. 2 θ සමානයි 2යි π බෙදීම 3යි. θ සමානයි π බෙදීම 3යි. මේ ඉන්නේ කෝණ දෙක. ඕනනම් n වෙනුවට 2 දාන්න. 2 දැම්මොත් එන්නේ මහා කෝණයක්. මහා කෝණ වෙන්න බෑ. මෙතනින් ඉවරයි. හරි. ඉතින් මෙහෙම ඕනේ නැහැ. මේක හොඳටම හොඳයි. ඒ කියන්නේ තියරි නෙමෙයි. පියෝමැක්ස් වල තියරි. දැන් තේරෙනවා ඇති ඒ සාධාරණ විසඳුම ඉගෙන ගත්තා කියලා. හරි. මැත්ස් දාන්න කෙනාට ඔවා කටපාඩම් කරන්නේ නැතුව මෙහෙම හදන්න පුළුවන්. හරි. ඉතින් මේවා එකපාර මතක් වෙන්නේ නැති නිසා තමයි ඉගෙනුනේ එකම තිරස්පරාසයකට ප්‍රක්ෂේපණ කෝණ දෙකක් තියෙනවා. එකක් π බෙදීම, එකක් θ නම් අනිත් එක අනුවරින θ කියලා. ඕගොල්ලන් මෙහෙම වුණනම් මෙහෙම හදන්න. right එන්න දෙක දාන්න ප්‍රශ්නයක් නැහැ. දෙක දැම්මොත් එන්නේ මොන කෝණයක්ද? මහා කෝණයක් එන්නේ. ගැටලුව ප්‍රායෝගිකයිනේ. මහා කෝණ වෙන්න බෑනේ. ඒක නිසා අයින් කරනවා එතනින් එහාට මොන එකව. හරි. ඉතින් මෙහෙම අර අවශ්‍ය කෙනෙකුට නම් මෙහෙම ලියා ගන්නත් පුළුවන්. එතකොටනේ තේරෙන්නේ ඇයි සාධාරණ විශ්න ඉගෙන ගත්තේ කියලා. හරි. එහෙනම් අර විදිහට හදන්න ඒත් හරි ඈ. එහෙනම් එකම තිරස්පරාසය දීලා කෝණය වුණොත් අනිවාර්යයෙන්ම කෝණ දෙකක් තියෙනවා. හරි? කෝණ දෙකක් තියෙනවා. හරි. එහෙනම් අපි අනිත් දවසේ ඉතුරු ටික කරමු. හරි. එහෙනම් අර ගණන් ටික හදන්න ඒකේ G වලට 10ක් දාලා හදන්න.